electronic presentation software. Right. දැන් electronic presentation එකක් කියන්නේ audience එකකට අපිට මොකක් හරි දෙයක් represent කරන්න පුළුවන් හොඳ method එකක්. right මේ lesson එකේදී එතකොට highlight වෙන දේවල් ටිකක් ගැන බලන්න ඕගොල්ලෝගේ textbook එකේ තියෙනවා. What is a presentation? The characteristic of a good presentation, creating an attractive multimedia presentation using the basic tool of presentation software, slide background, slide templates, slide layout, planning, inserting suitable image or pictures into slide of presentation, inserting animation into slide. මෙන්න මේ topic ටික තමයි cover වෙන්නේ මේ lesson එකේදී. මේක ගොඩක් දිග lesson එකක් නෙමෙයි. දැන් presentation එකක් ගැන පොඩි discussion එකක් දීලා තියෙනවා dialogues කීපයක් යාළුවෝ දෙන්නෙක් අතර වෙච්ච නේද? ඒගොල්ලෝ ICT day එකට presentation එකක් prepare කරන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ idea ගැන ඒගොල්ලෝ පොඩ්ඩක් discuss කරද්දී ඒගොල්ලෝ මේ presentation එකට school logo එක ඊට පස්සේ flag එක වගේ දේවල් එකතු කරලා මේ presentation එක හදන්න කල්පනා කරනවා. ඒකම අපිට වැඩේට project එක use කරන්න පුළුවන් කියලාත් එක්කෙනෙක් කියනවා. ඉතින් මේවත් එක්ක ඒගොල්ලෝ ටීචර්ව හම්බෙන්න යනවා. ඒගොල්ලොන්ගේ idea එක ටීචර්ත් එක්ක කතා වෙලා presentation එකක් හදන්න. එහෙම තමයි මේ lesson එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මොකක්ද ඇත්තට මේගොල්ලෝ හදන්න යන presentation එක? presentation එකක් කිව්වහම අපිට පුළුවන් lecture එකකදී නැත්නම් මොනවා හරි අපේ review එකකදී එහෙම නැත්නම් lesson එකකදී හරි එහෙම නැත්නම් මොනවා හරි proposal එකකදී ඕනම එකකට presentation එකක් කියලා එකක් use කරන්න. මොකද presentation එක ටිකක් attractive අපි දෙයක් මෙහෙමයි කියලා වචන වලින් කියනවට වඩා. මේ presentation එක අපේ idea එක හරි ලස්සනට කෙනෙකුට කියන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ presentation එකේ තියෙන details එක අර audience එක අපේ කතාව presentation එකත් එක්ක match කරගෙන හරි ලස්සනට අහගෙන ඉන්නවා. ඉතින් අපි ඉස්සල්ලාම බලමු presentation එකක් කියන්නේ මොකක්ද? අපි කොහොමද present කරන්නේ presentation එකක්? අපේ subtopic එක what is meant by presentation? Paragraph. People make presentation to share their views, opinions, idea and knowledge with a large group of people. We can use different techniques to represent presentation to the audience. Projectors can be known as main technical device for presentation. There are three types of projectors can be shown as follows. First one, overhead projector. හරි දැන් overhead project එකක් ගත්තොත් දැන් මේ diagram එකේ ඔයගොල්ලන්ට පේන විදිහට textbook එකේ තියෙන overhead project එකක් මෙන්න මේ වගේ. මේ overhead project එකේ මේ උඩ තියෙන glass surface එකක්. මේ glass surface එක උඩින් අපිට තියන්න පුළුවන් transparent sheet එකක්. එතකොට මේ transparent sheet එක අපි කලින් prepare කරලා තියාගන්න ඕන. ඔය සාමාන්‍යයෙන් මේ bookshop වල ගන්න තියෙන transparent sheet එක වගේමයි අපිට marker එකකින් ඒක mark කරගන්න පුළුවන් අපිට ඕන presentation එකට ඕන slide එක. එහෙම නැත්නම් laser printer එකකින් print out එකක් දාගන්නත් පුළුවන් අපිට ඒ slide එක. ඊට පස්සේ මේකේ තියෙන base එක උඩින් ඔයා ඒ sheet එක තිබ්බහම
මේක ඇතුලේ තියෙනවා light beam එකක් high power. ඒ light beam එක මේ glass surface එක through bottom to top මෙන්න මේ විදිහට ray එකක් විදිහට එනවා light එක. එතකොට ඒක එන්නේ අර තියලා තියෙන sheet එක through. හරිද? එතකොට sheet එක through එද්දි sheet එකේ highlight කරලා තියෙන dark color එකෙන් තියෙන මොනවා හරි ඒ text වගේ දේවල් මෙතන තියෙන glass එකෙන් reflect වෙලා වෙන පැත්තක තියෙන screen එකකට display වෙනවා. හරි. එතකොට මේක බොහොම simple project එකක්. මේක පාවිච්චි කරන්න වෙන්නේ pre-prepared slide වලට විතරයි. මේකේ මොනවත් animation බලන්න හම්බෙන්නේ නැහැ, video බලන්න හම්බ වෙන්නේ නැහැ, audio support කරන්නේ නැහැ. slide only. හරිද? මේකේ තියෙන තව advantage එකක් තමයි ඔයාලට mark එකක් use කරලා මේක උඩ ලියන්න පුළුවන් real time. එතකොට ඒ ලියන ඒවත් ලොකු screen එක පේනවා. ඉතින් ඒක ඇත්තටම white board එකක් වගේ facility එකක් කරගන්නත් පුළුවන්. එතකොට ලොකු audience එකක් ඉන්න වෙලාවක dark environment එකක හොඳටම audience එකට පේන විදිහට දෙයක් represent කරන්න පුළුවන් white board එකේ අතින් ලියනවට වඩා සෑහෙන range එකක් මේකෙන් cover වෙන හින්දා. අනික එක මේක short distance එකක සෑහෙන ලොකු wide screen එකක් generate කරගන්නත් පුළුවන් projector category එකක් විදිහට තමයි කියන්න පුළුවන්. overhead projector කියන්නේ මේකේ projection head එක උඩින් තියෙන හින්දා. හරිද? projection head එක උඩින් තියෙන හින්දා ඒකට කියන්නේ overhead projector කියලා. ඒකෙත් ඔයාලට පේනවා ඇති adjustable arm එකක් තියෙනවා. එතකොට පින්තූර වල නැත්නම් අර text වල තියෙන clear අඩු වැඩි ගතිය ඔයාලට ඒ කියන්නේ අපි කියන්නේ focus එක adjust කරගන්න පුළුවන් මේ තියෙන adjustable knob වලින්. හරිද? එහෙම එකක් තමයි overhead projector කියලා කියන්නේ. second one slide projector. දැන් මේ තමයි slide projector එක. දැන් slide projectors වලදී pre-prepared slide අපි මේකට use කරන්න ඕන. කලින් වගේම තමයි. හැබැයි කලින් එකේ අපි use කරන slide ගොඩක් වෙලාවට text තියෙන slide. images උනත් පුළුවන් නිකන් flow chart වගේ තියෙන. ඒ වගේ මොනවා හරි අපිට images insert කරන්න පුළුවන්. හැබැයි photo slide represent කරන්න තමයි මේ slide project එක තියෙන්නේ. මේකෙදිත් slide එක කියන එක අපි කලින් ලෑස්ති කරගන්න ඕන එකක්. slide අපිට හදාගන්න පුළුවන් ස්ටුඩියෝ වලින්. හරි දැන් නම් slide projectors පාවිච්චි කරන්න නැති හින්දා ගොඩක් මේ අපි දන්න ස්ටුඩියෝ වල නම් මේ වගේ slide හදන්නේ නැහැ. slide එකක් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ බැලුවාම ඔයගොල්ලෝ දැකලා තියෙනවද පරණ ඇනලොග් කැමරාස් වල පොඩි ස්ලයිඩ් එකක් යූස් කරනවා මේ රීල් එකක් යූස් කරනවා ෆොටෝ කැප්චර් කරන්න. එතකොට මේ රීල් එකේදී හරි කැමරා වලට එන රීල් එක අපි ස්ටුඩියෝ එකකට දුන්නාම ක්ලියර් කරන්න මේ රීල් එකත් එක්ක ඕගොල්ලන්ට දෙනවා මේ ප්‍රූෆින් වලට වෙනමම නෙගටිව් සෙට් එකක්. එතකොට මේ නෙගටිව්ස් බලලා තමයි සිලෙක්ට් කරන්නේ අපි ෆොටෝස් මේව අපිට print කරලා ඕන කියලා. නෙගටිව්ස් ඕගොල්ලෝ දැකලා ඇති සමහරවිට ගෙවල් වල පරණ නෙගටිව්ස් ඇති. ඒ නෙගටිව් වල ඔයා දැකලා තියෙනවද? ඒක නෙගටිව් කියන්නේ එකයි රූප තියෙන්නේ ඉන්වර්ට් වෙලා. කළු ඒවා සුදු වෙලා, සුදු ඒවා කළු වෙලා ඉන්වර්ට් වෙලායි තියෙන්නේ. දැන් නෙගටිව් කියන જાතිය අපි මේ ප්‍රොජෙක්ට් එකකට දාලා එන්ලාර්ජ් කරලා බැලුවත් පේන්නේ නෙගටිව්ස් විදියට. ඒ කියන්නේ කලර් ඉන්වර්ෂන් එකක් එක්ක තමයි පේන්නේ. හැබැයි ඕකේ තියෙනවා පොසිටිව් කියලා එකක්. දැන් නෙගටිව් වගේම පොසිටිව් කියලා එකක් තියෙනවා. පොසිටිව්ස් තියෙනවා සමහර ටොයිස් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ටොයි කැමරා. ඒක අපිට ඒකේ තියෙන ෆොටෝ ෂෆල් කර කර බලන්න පුළුවන් විදිහට හදලා. ඔයගොල්ලෝ දැකලා ඇති පොඩි අයි එකක් තියෙනවා. ඒකෙන් අපි ඇහැ තියලා බැලුවාම ඒක ඇතුලේ ෆොටෝ ෂෆල් වෙනවා පොඩි බටන් එකක් ප්‍රෙස් කරද්දී. ඒ ෆොටෝස් හරි කලර්ෆුල් ෆොටෝ. ඒකට තමයි පොසිටිව් කියලා කියන්නේ. අන්න ඒ විදිහට පොසිටිව් ප්‍රෙපෙයාර් කරගන්න පුළුවන් අපිට ස්ටුඩියෝ එකකට ගිහිල්ලා. ඒතකොට ස්ටුඩියෝ එකෙන් ඔයාලට ප්‍රෙපෙයාර් කරලා දෙන පොසිටිව් එක ඔය මම ඇඳලා තියෙනවා වගේ එකක්. එතකොට මේකේ ඉමේජ් එක තියෙන මේ මැද කොටසේ වටේ ෆ්‍රේම් එකක් තියෙන එක අර බ්‍රැකට් එකකට දාන්න පුළුවන් වෙන්න. මේ වගේ ඒවා අපිට ඉන්සර්ට් කරන්න පුළුවන් මෙන්න මේ ස්ලයිඩ් ප්‍රොජෙක්ට් එකේ තියෙන රෝ ට්‍රේ එකකට. ඒක ලොකු ට්‍රේ එකක්. ඒකට ඉන්සර්ට් කරලා තියන්න පුළුවන් 1 by 1 මේ වගේ ස්ලයිඩ් ගොඩක්. ඊට පස්සේ මම මේක දැන් සමහර ස්ලයිඩ් ප්‍රොජෙක්ටර්ස් තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙන. එතකොට ඈත ඉඳගෙන මට අර ෆොටෝ ෂෆල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මැනුවල් මෙන්න මෙතන මේ බටන් එකක් තියෙනවා. මේ බටන් එක
ඩවුන් අප් කරපුවාම අර ස්ලයිඩ් එක ප්‍රොජෙක්ට් එක ඇතුළට කියන්නේ මෙන්න මේ ඒරියා එකට ඉන්සර්ට් වෙනවා. මේ ඒරියා එකට ඉන්සර්ට් වුණාම ස්ලයිඩ් එකේ තියෙන ෆොටෝ එක මේ ලෙන්ස් එකෙන් එන්ලාර්ජ් වෙලා ලොකු ස්ක්‍රීන් එකකට වැටෙනවා. ඉතින් ඒ වගේ ටෙක්නොලොජි එකක් තමයි ස්ලයිඩ් ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ. ඊළඟට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියන එක තමයි දැන් ගොඩක්ම ෆේමස් මොඩල් එක. රයිට් මොකද්ද මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ? දැන් මල්ටිමීඩියා කියන වචනෙන් තේරෙන්නේ ඒක ඇතුලේ මීඩියා ගොඩක් තියෙනවා. මල්ටිමීඩියා such as numbers, letters, pictures බලන්න මේ තියෙන්නේ. numbers, letters, pictures, graphics, images, movies and video, table and graph, voice and sound ගොඩක් જાති අපිට මල්ටිමීඩියා කියලා කියන්න පුළුවන්. දැන් මේ මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන් එකකදී අපේ ප්‍රසන්ටේෂන් එක අනික් හැම ප්‍රසන්ටේෂන් එකකටම වඩා ඇට්‍රැක්ටිව්. ඇයි? ඒ ප්‍රසන්ටේෂන් එක ඇතුලේ ඔය කියපු මල්ටිමීඩියා එලිමන්ට්ස් තියෙනවා. දැන් කලින් දෙකේම ඕඩියෝ කියලා જાතියක් නැහැ. මූවිං පික්චර්ස් නැහැ. ස්ටිල් පික්චර්ස් විතරයි තියෙන්නේ මොනවා හරි. කලින් ඕවර්හෙඩ් එකේදී ගත්තොත් නම් පික්චර්ස් කියලා જાතියකුත් නැහැ. ගොඩම ඩ්‍රෝවින් විතරයි තියෙන්නේ. හැබැයි දැන් මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක මම කිව්වා වගේ අනික් ප්‍රොජෙක්ටර් දෙකටම වඩා ඩීටේල් ගොඩක් වැඩි. ඒකෙන්ද දැන් මේ ඩයග්‍රෑම් එකේ දීලා තියෙන මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක හෝම් මල්ටිමීඩියා පර්සනල් ප්‍රොජෙක්ට් එකක්, පෝටබල් පර්සනල් මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක්. මේ වගේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක් සාමාන්‍යයෙන් 10000 වගේ ප්‍රයිස් එක වගේ ඒ රේන්ජ් එකේ ප්‍රයිස් එකකට අපිට ගන්න පුළුවන්. මේ වගේ ඒවා හැබැයි ටිකක් ඩාර්ක් එන්වයරන්මන්ට් එකක විතරයි ඔය තියෙන ෆොටෝස් හරියට පේන්නේ. හේතුව තමයි මේකේ ලයිට් සෝස් එක LED එකකින් තමයි ලයිට් එක හදලා දෙන්නේ. ඉතින් LED වල තියෙන ඉලුමිනස් රේන්ජ් එක ඒ කියන්නේ අපි කියන්නේ රිෆ්ලෙක්ට් වෙන එළිය ගොඩක් අඩු හින්දා ඒක දවල් වගේ වෙලාවක එළිය වැඩි වෙලාවක ඩිස්ප්ලේ කරන්න හොඳ නැහැ. හැබැයි මේ වගේ ප්‍රොජෙක්ට් එකක ලයිෆ් ටයිම් එක ගොඩක් වැඩි. මොකද LED එකේ ලයිෆ් ටයිම් එක ගොඩක් වැඩි හින්දා. ප්‍රොජෙක්ටර්ස් වල බල්බ් එක තමයි ඉක්මනට නරක් වෙන්නේ. දැන් අපි normal project එකක් ගත්තොත් අපි ඒවට කියන්නේ DLP projectors කියලා. DLP projectors සාමාන්‍යයෙන් බල්බ් එක පැය 3000 5000 වගේ ඩියුරේෂන් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ බල්බ් එක පිච්චෙනවා. ඒතකොට බල්බ් එකක් දාන්නත් අපිට රුපියල් 15000ක් විතර වගේ යනවා. ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට් එකකුත් අපිට ගන්න වෙන්නේ රුපියල් 50000 60000ට වඩා වැඩි ගාණක් වියදම් කරලා. දැන් මේ කාලේ වෙනකොට පෝටබල් DLP ප්‍රොජෙක්ටර්ස් තියෙනවා සාමාන්‍යයෙන් පවර් බෑන්ක් එකක විතර සයිස් එක තියෙන. ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක උනත් අපිට නිකන් පොකට් සයිස් එකෙන්ද දාගෙන ඕන තැනක ගෙනහිල්ලා යන තැන ඉඳගෙන ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් එකක් කරන්න පුළුවන්. ඒකෙදි ඩේ ටයිම් සපෝට් කරන ප්‍රොජෙක්ටර්ස් වෙනම තියෙනවා. නයිට් ටයිම් වලට ඕනේවා වෙනම තියෙනවා. දැන් අපි ෆිල්ම් හෝල් එකක තියෙන ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් ඒක ඩේ ටයිම් ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. ඒක නයිට් ටයිම් ප්‍රොජෙක්ට් එකක්. ඒකින්ද තමයි ෆිල්ම් හෝල් එක ගොඩක් ඩාර්ක් කරන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙන ෆිල්ම් හෝල් එකට ගියාම හොඳටම ඩාර්ක් වෙනවා ඒ එන්වයරන්මන්ට් එක. එහෙම නැති වුණොත් ඒ තියෙන ෆිල්ම්ස් අපිට true color quality වලින් බලන්න බෑ. හරි. ඉතින් ප්‍රොජෙක්ට් එකක් යූස් කරද්දි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි ඒ ප්‍රොජෙක්ට් එක හයි කරන්නේ මොන වගේ එන්වයරන්මන්ට් එකකටද? ඊට පස්සේ අපි මොන වගේ වැඩකටද පර්පස් එක මොකද්ද මේක ගන්න? ඒ කියන්නේ ඩියුරබිලිටි එක බලන්න ඕනනේ. ඉතින් ඒ වගේ දේවල් බලලා තමයි ප්‍රොජෙක්ට් එකක් ෆික්ස් කරගන්න ඕන. එතකොට ඔන්න අපි කැටගරි 3ක් ගැන කතා කරා. overhead projector, slide projector and multimedia projector කියලා ප්‍රොජෙක්ටර් වර්ග 3ක් ගැන. Our next topic is the characteristic of a good quality presentation. presentation එකක් prepare කරද්දී අපි හිතන්න ඕන පළවෙනිම දේ තමයි presentation එක කොච්චර attractive වෙන්න ඕනද audience එකට. මොකද අපි දැන් presentation එකක් හදාගන්නේ නිකම්ම කතාවක් කරාම ඒක audience එකට හරියට තේරුම් යන එකක් නැහැ කියලා හිතලා තමයි අපි presentation එකක් හදන්නේ. දැන් presentation එකත් complex වුණොත් presentation එකත් අපිට තේරෙන්නේ නැති වුණොත් audience එක නැගිටලා යයි නැත්නම් ඒගොල්ලෝ වෙන කතාවක් පටන් ගනි. එහෙම වුණොත් presentation එක හරියට කරන්න බැරි වෙනවා. ඉතින් ඒකින්ද presentation එකක් හදද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ ටික ගැන තමයි අපි characteristics විදිහට කතා කරන්න යන්නේ. We need a good quality presentation in order convey the message clearly to the audience. Following characteristics can be used to improve the quality of a presentation.
First one is number of lines. මොකද number of line per slide. දැන් presentation එකක් කියන්නේ slide ගොඩක එකතුවක්නේ. එතකොට presentation එක ඇතුලේ තියෙන මේ පිටුවකට අපි කියන්නේ slide එකක් කියලා. දැන් word වලදී නම් අපි ඒකට page කියලා කියනවා. excel වලදී නම් අපි ඒකට sheet කියලා කියනවා. presentation එකේදී අපි ඒකට කියන්නේ slide එකක් කියලා. මේ slide එක අපිට use කරන්න පුළුවන් presentation එකේ page එක විදිහට. දැන් මේ slide එකක් තමයි enlarge වෙලා දැන් audience එකට පේන්නේ. දැන් එතකොට මේ slide එකේ පේලි කීයක අකුරු තියෙන්න ඕනද? වචන පේලි කීයක තියෙන්න ඕනද? අන්න ඒ line ගාන ගොඩක් වැඩි වෙනකොට audience එකට ඒ ටික නිකන් එක ගොඩේ වගේ පේන්න පුළුවන්. ඒක හින්දා තමයි ඒ ටික separate වෙලා පේන විදිහට සාමාන්‍යයෙන් හොඳයි කියලා කියන්නේ line 6 to 9 line වගේ තිබ්බොත් තමයි හොඳයි කියලා කියන්නේ. ඒක less than 10 line. හරිද? ඉතින් දෙකක් තුනක් වගේ තියෙනවා නම් ඒත් හොඳයි. නමුත් line දෙකකින් තුනකින් අපිට presentation එකක කියන්න පුළුවන් දෙයක් නැහැනේ. ඒ හින්දා තමයි කියන්නේ line සාමාන්‍යයෙන් 6ක් 9ක් වගේ maximum තිබ්බට කමන්නේ ඊට වඩා වැඩි කරගන්න එපා කියලා. Next one, font size. මොකද font size? දැන් අපි slide එකකට font දැම්මම දැන් මෙතන ඕගොල්ලොන්ට පේන screen එකේ තියෙනවා font size එකක්. එතකොට මේ තියෙන font size එක මීටර් 20ක් විතර ඈත ඉන්න audience එකකට පේන්න ඇතිද? නැහැ. එහෙම එතකොට මදි. ඒ වගේ වෙලාවක screen එකේ size එකත් එක්ක depend වෙනවා මේ වැඩේ. එතකොට screen එකේ size එකට match වෙන විදිහට අපිට font size එක select කරගන්න වෙනවා. සාමාන්‍යයෙන් suitable font size එක තමයි 32 point කියලා කියන්නේ. point 32ක font එකක් සාමාන්‍යයෙන් classroom එකක් ඇතුලේ වගේ in audience එකකට බලා ගන්න පුළුවන්, කියව ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා audience එක වැඩි වෙනවා නම් අපිට 32 ඉඳලා තව font size එක වැඩි කරගන්න වෙනවා. 100 150 වුණත් වැඩි කරන්න වෙනවා ඒ size එක එක්ක. ඉතින් එතකොට අපි තීරණය කරන්න ඕන අපි slide එකක් create කරද්දි මේ slide එක maximum project output එකේ කොච්චර ලොකු වෙනවද? එතකොට audience එක කොයි වගේ audience එකක්ද? ඒ audience එකේ කොච්චර මේ length එකක් තියෙනවද audience එකේ? අපි ඉන්න hall එකේ. එතකොට ඒ hall එකේ අන්තිම කෙරවලේ ඉන්න කෙනාටත් පළවෙනියටම ඉන්න කෙනාට වගේම මේ presentation එක හොඳට පේනවද කියන එක කල්පනා කරලා බලලා තමයි අපි font size එක adjust කරන්න ඕන. Next point is correct use of grammar and language. Right, correct use of grammar and language කිව්වම but it is a must that you double check grammar, spelling and use of language by reading the slide carefully. අපි presentation එකක් හැදුවාම හැම වෙලාවෙම presentation එක හරියට හදලා තියනවාද කියලා grammar language පැත්තෙන් බලන්න ඕන. මොකද අපේ audience එකේ හිටියොත් අපි දැන් presentation එක හදලා තියෙන language එක තේරෙන්නේ නැති කෙනෙක්. එතකොට මේ presentation එක යාට boring වෙන්න පුළුවන්. එතකොට යා presentation එක ගැන කල්පනාවෙන් ඉන්නේ නැහැ. presentation එක දිහා බලන්නේ නැහැ. ඉතින් ඒ හින්දා presentation එකක් හදද්දි හැම වෙලාවෙම language එක බලන්න ඕන. විශේෂයෙන් දැන් ලංකාවේ වගේ presentation එකක් හදද්දි සිංහල, තමිල්, ඉංග්‍රීසි අපි තුනම ගැන බලන්න ඕන. ඊට පස්සේ language එකට අමතරව grammars හොඳටම බලන්න ඕන. grammars කියලා කියන්නේ දැන් මේ grammar mistake වලදී සමහර වෙලාවට මුළු presentation එකේම idea එක වෙනස් කරන්න පුළුවන්. ඒක හින්දා grammar mistake තියෙනවා නම් ඒවත් බලලා ඉන්න ඕන presentation එක හදන්න කලින්. සහ අන්තිමට spelling check කරන්නත් ඕන. spelling උත් එහෙමයි, spelling change වෙලා තියෙනවා නම් සමහර වෙලාවට ඒ වචනේ තියෙන meaning එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා spelling ඒ වගේ දේවල් හැම වෙලාවෙම double check කරලා තමයි presentation එක present කරන්න ඕන. presentation එක හදලා ඉවරලා හැම වෙලාවෙම තව කෙනෙකුට හරි කියලා presentation එක double check කරව ගන්න ඕන. Next one, inserting images, drawings, table or graphs. One paragraph එක. It is not suitable to insert more than 2 images, drawings, table or graphs in each slide. It may become confusing if we insert too many images, drawing, table or graphs in one slide. එක slide එකක් ඇතුලේ මේ වගේ elements, images, drawings වගේ දේවල් දෙකකට වඩා තියෙනවා නම්
ඔඩියන්ස් එක කන්ෆියුස් වෙනවා. මොකද දැන් හිතන්නකෝ එකම ස්ලයිඩ් එකේ මේවා ගොඩක් තියෙනවා කියලා. 5-6ක් තියෙනවා කියලා හිතන්න. ඒ වගේ වෙලාවක දැන් කවුරු හරි මේක රෙප්‍රසන්ට් කරන කෙනා මොකක් හරි යාගේ දේ කියද්දී අර ඔඩියන්ස් එකේ ඉන්න අයට තේරුම් ගන්න බැරි වෙයි මේ කතා කරන්නේ කොයි ඉමේජ් එක කොයි ටේබල් එක ගැනද නැත්නම් කොයි ඩ්‍රෝවින් එක ගැනද කියලා ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි වෙයි. ඒගොල්ලෝ කන්ෆියුස් වෙයි. ඉතින් ඒ හින්දා අපි ඉමේජස් වගේ දේවල් දෙකකට වඩා එක ස්ලයිඩ් එකකට ඇතුළත් කරන්නේ නැහැ. Next one. Use of colors. The use of colors in a presentation is a very important factor. We can use dark colors, bold letters, or use of different font to emphasize certain points. The use of dark red color throughout the slide is not a good practice since it may be uncomfortable for the viewer's eye. But you can use red for some word, numbers, point which need attention. It is important to pay attention to the contrast of background and foreground color also. අපි presentation එකක background appearance එක ගැනයි foreground appearance එක ගැනයි සැලකිලිමත් වෙන්න ඕන. දැන් dark environment එකක highlight colors use කරද්දී audience එකට ඒවා සමහර වෙලාවට අමාරු වෙයි. මොකද dark environment එකක highlight colors ඒවා brightness වැඩි වෙද්දී as වලට ඒ colors reflect වෙනවා පේනවා. ඉතින් එතකොට ඒක as වලට අමාරුයි. ඒකින්ද එතන environment එක කොයි වගේද කියන එක ගැන අපි ඇත්තටම presentation එක හදන්න කලින් අපි ලෑස්ති වෙන්න ඕනේ. ඇත්තටම හෙට presentation එකක් තියෙනවා නම් මම අද ඒ presentation එක කොහොමද කරන්න කියන එක ගැන පොඩ්ඩක් ලෑස්ති වෙන එක තමයි එතනදී කතා කරන්න. ඒකින්ද අනිවාර්යයෙන්ම presentation එකක් කරන්න කලින් අපි color use කරලා තියෙන හැටි ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. විශේෂයෙන් light color use කරන එක background foreground ගැන කියන්නේ background එකයි ඒකේ internal object වල තියෙන color එක අකුරු වල පාට ඒ වගේ දේවල් තමයි foreground කියන්නේ. ඒවා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. Next one, animations and videos. It is ideal to use one animation or video in each slide. If you use more than one, the overlap of sound may cause confusion to the viewer. දැන් මොකක්ද ඒකෙන් කියන්නේ දැන් අපි graphic වගේ element ගැන කිව්වේ දෙකක් විතර දැම්මට කමක් නැහැ කියලා. හැබැයි animation video වගේ ඒවා එකකට වඩා දාන්න එපා. ඇයි? දැන් animation වගේ ඒවා moving pictures තියෙන ඒවා ඊට පස්සේ sounds තියෙන ඒවා අපි එකකට වඩා වැඩියෙන් insert කරාම මොකද වෙන්නේ? දැන් object දෙකක් move වෙනවා පේනකොට නේද? object දෙකක් move වෙනවා පේනකොට කෝකද බලන්නේ කියලා audience එකට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක ලොකුම ගැටලුවක් ඉස්සල්ලාම. ඊළඟට දෙකේම sound එකට play වෙන්න ගියාම ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ sound confuse වෙලා ඇහෙන්නේ. නිකන් ඔක්කොම කලවමේ ඇහෙන්නේ. ඉතින් ඒකින්ද එක slide එකකට එක animation එකක් එක video එකක් පාවිච්චි කරනවා නම් තමයි හොඳයි කියලා කියන්නේ. Next one, pay attention on target group. When using multimedia, it is important to pay attention to meeting the objective of the target audience. We have to prepare the contents of a presentation such that it does not divert the attention of the audience away from the objective. Otherwise, the viewer may lose the attention. For example, if the audience attention is attracted to a particular animation included in the slide, the whole objective of the presentation may be lost. අපි presentation එකක් හදද්දී අපි presentation එක attractive කරගන්න video දානවා, images දානවා, ගොඩක් වැඩ කරනවා. හැබැයි මම මේ presentation එක represent කරන වෙලාවේ මම කියන්නේ මම දැන් ඒ වෙලාවේ කිය ඉන්න දෙයට වෙනස් දෙයක් ස්ලයිඩ් එකක තියෙනවා නම් මේ වෙලාවේ. එතකොට audience එක බලනවා ඒගොල්ලන්ට දැන් හරි ඒගොල්ලෝ දැන් මේක ගැන
ඇට්‍රැක්ටිව් නේ මේ වැඩේ ගැන. ඒකින්ද එයා ප්‍රසන්ටේෂන් එකේ යන දේ ගැන බලනවා. බලමු මොකද්ද මේ ෆොටෝ එක. දැන් දන්නේ නැති දෙයක් නේ ඒකේ. මොකද මම කියන්නේ වෙන එකක් දැන් ප්‍රසන්ටේෂන් එකේදී. එතකොට මම කියන දේ ඒගොල්ලෝ අහන්න උත්සාහ කරන්නේ අර අලුත් දේ ගැන බලනවා. වීඩියෝ එකක් තිබ්බොත් ඒක බලනවා. ප්‍රසන්ටේෂන් එකක් තිබ්බොත් මේ ඇනිමේෂන් එකක් තිබ්බොත් ඒක බලනවා ප්‍රසන්ටේෂන් එකේ. එතකොට අර ලෙක්චර් නැත්තම් කවුරු හරි ප්‍රසන්ටර් කියන දේ අහුම්කම් දෙන්නේ නැහැ. එතකොට අර pay attention එක මොකද වෙන්නේ මේගොල්ලොන්ගේ තියෙන? ඒක වෙන පැත්තකට යනවා. ඉතින් එතකොට අර කරපු ලෙක්චර් එක ඒ මොකක් හරි කරපු ප්‍රසන්ටේෂන් එක වැඩක් නැති දෙයක් වෙනවා. ඒකින්ද අපි ප්‍රසන්ටේෂන් එකක් හදද්දී දැන් වීඩියෝ එකක් අපිට ඇත්තටම දාන්න ඕන කියලා හිතන්නකෝ. එතකොට වීඩියෝ එක දාලා මම කතාව පටන් අරගෙන මම දැන් මගේ ප්‍රසන්ටේෂන් එක කරගෙන යනවා. මම දැන් මෙන්න මෙහෙම දේවල් තියෙනවා කියලා මම දැන් කියාගෙන යන එක්සැම්පල් එකක් විදිහට අපි ගමුකෝ දැන් මොකක් හරි අපි හිතමු අලුත් ටෙක්නොලොජි එකක් ගැන මම කියන්න යනවා. හරි. දැන් ඔන්න ස්වාම ඉන්ටෙලිජන්ට් කියලා ටෙක්නොලොජි එකක් තියෙනවා. මම ඉතින් ඉස්සල්ලාම ටෙක්නොලොජි එක ගැන කියනවා. හැබැයි වීඩියෝ එකක් තාම ප්ලේ වෙන්නේ නැහැ. මම ටෙක්නොලොජි එක ගැන කියනවා මෙන්න මෙහෙම ටෙක්නොලොජි එකක් තියෙනවා ස්වාම ඉන්ටෙලිජන්ට් කියලා රොබෝ ටෙක්නොලොජි වලට අපි ඒක දැන් යූස් කරනවා කියලා මම ඒ ටික කියලා මම කියනවා අපි පොඩි වීඩියෝ එකක් බලලා එමු ඒක ගැන කියලා. ඔන්න මම අර වීඩියෝ එක තියෙන ස්ලයිඩ් එකට යනවා. ගිහිල්ලා මම වීඩියෝ එක ප්ලේ කරනවා. දැන් මම කතා කරන්න යන්නේ නැහැ වීඩියෝ එක ඇස්සේ. මම වීඩියෝ එක ඇස්සේ කතා කරොත් මොකද වෙන්නේ? මම කියන දේ අහන්නේ නැහැ. ඒගොල්ලෝ බලනවා වීඩියෝ එක. ඒකින්ද මම සද්ද නැතුව වීඩියෝ එක ප්ලේ වෙන්න අරිනවා. ඉතින් ප්‍රසන්ටේෂන් වලට වීඩියෝ දාද්දි ඒකයි ඒවා පැය ගණන් දිග වීඩියෝ දාන්න එපා. පොඩි වීඩියෝ එකක් short and sweet. අර වීඩියෝ එක ප්ලේ වෙලා ඉවරනාට පස්සේ මම ඒ ස්ලයිඩ් එක රන් වෙන එක නවත්තලා මම ඊට පස්සේ ආයි ඔඩියන්ස් එක මගේ පැත්තට හරව ගන්න ඕන මගේ කතාවෙන්. එහෙම වුණොත් තමයි කට්ටිය ප්‍රසන්ටේෂන් එකෙන් ඈත් නොවි මාත් එක්කම attach වෙලා ඉන්නේ. Right, our next topic is presentation software. Presentation software, a software which help to create presentation with multimedia content is called a presentation software. There are two type of presentation software are listed below. First one, free and open source software, and second one, proprietary or commercial software. Example, මෙතන software category පහක් තියෙනවා. Apple Keynote, Corel Presentation, LibreOffice Impress, Microsoft PowerPoint, OpenOffice Impress. Apple Keynote develop කරන්නේ Apple Corporation, proprietary category එකට තමයි මේක යන්නේ. Corel Presentation Corel Corporation එක develop කරන එක ඒකත් proprietary එකක්. ඊළඟට Microsoft PowerPoint කියන එක අපි ඉගෙන ගන්න යන එක Microsoft Corporation එකේ ඒකත් proprietary එකක්. අනික් දෙක LibreOffice and OpenOffice අපි LibreOffice OpenOffice ගැන කතා කරා Word වලදී Excel වලදී දෙකේදීම. එතකොට PowerPoint වලදීත් අපිට කතා කරන්න තියෙනවා ඒ දෙන්න එයා free and open source. ඒවා free category එකේ. එන example එකට අපි ඔය table එක ඇඳගමු. New paragraph. If presentation software is not installed in your computer, you can use cloud software by searching the web. Example, Microsoft Office 365 PowerPoint. Second one, Google Presentation. And last one, SkyDrive PowerPoint. Right, our last topic is fundamentals of presentation software. You can start Microsoft PowerPoint 2000 Microsoft PowerPoint 2010 as shown below.
මේ තියෙන්නේ PowerPoint වල start path එක start all programs office Microsoft office PowerPoint ඒක Windows 2010 වල නම් අපිට start menu එකේ නිකම්ම PowerPoint කියලා app එක තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ app view එකක් හින්දා start all program Microsoft office PowerPoint open කරගත්තාම මෙන්න මේ වගේ window එකක් තමයි අපිට display වෙන්නේ. එතකොට මේ window එකේදී quick access toolbar එක කියන එක අපි Word වලදී Excel වලදී දෙකේම දැක්කා. ඒකින්ද මේක ගැන අපි කතා කරන්නේ නැහැ. title bar එක මේවා ඔක්කොම office package එකේ common toolbar, tabs common, ribbon common. ඒකින්ද මේ හතරම අපි කතා කරන්නේ නැහැ. slide pane එක ගැන අපි කතා කරන්න ඕන. මේක PowerPoint වලට unique එකක්. workspace එකත් PowerPoint වලට unique එකක්. task pane එක PowerPoint වලට unique. notepad එක PowerPoint වලට unique. ඒ වගේම මේ view tab ගැනත් අපි PowerPoint වලදී කතා කරන්න ඕන. status bar එක ගැන කතා කරන්න ඕනේ නැහැ. zoom control ගැන කතා කරන්න ඕන නැහැ. මෙන්න මේක තමයි Microsoft Office 2010 user interface. මේක ඕගොල්ලෝ ඇඳගෙන ඉන්න ඕන ඊළඟ සතියේ lesson එකට.